ආයුබෝවන් විද්‍යා විෂය සංවර්ධන ප්‍රතිඵල සංවර්ධන වැඩසටහන යටතේ ගාල්ල කලාප අධ්‍යාපන කාර්යාලය මගින් ඔබ වෙත ලබා දී ඇති නිබන්ධනය දැන් ඔබ අතට පත් වෙලා ඇති. ඒ නිබන්ධනය අපි අද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. පළවෙනි පාඩම වශයෙන් තියෙන්නේ ජීවයේ රසායනික පදනම කියන පාඩම. ඒ පාඩමේදී මුලින්ම ජීවී නිර්මාණය වී ඇති ප්‍රධාන මූලද්‍රව්‍ය මොනවද කියලා අහනවා. ජීවී දේහ නිර්මාණය කරන ප්‍රධාන මූලද්‍රව්‍ය තමයි වැඩිම ජීවී දේහ තුළ තියෙන ඔක්සිජන්. ඔක්සිජන් 65ක් තියෙනවා. ඔක්සිජන් ප්‍රමාණය 65ක්. ඊගාවට කාබන් 18ක්, හයිඩ්‍රජන් ප්‍රතිශතය 10%ක්, ඊළඟට නයිට්‍රජන් 3ක් තියෙනවා. ඉතුරු සියලු මූලද්‍රව්‍ය තියෙන 4යි. ඉතිරි ඒවා 4ක් තියෙනවා. ඒ හතරිනුත් 1.5ක් තියෙන්නේ කැල්සියම්. ඉතිරි 101 තියෙන්නේ ෆොස්ෆරස්. මේ ස්වභාවිකව තියෙන මූලද්‍රව්‍ය 92ක් අතරින් ජීවී දේහ නිර්මාණය කරන මූලද්‍රව්‍ය 25 තමයි මේ ඔබ දකින්නේ. මෙන්න මේ ඔක්සිජන්, කාබන්, හයිඩ්‍රජන්, නයිට්‍රජන්. මම මේක පාඩම් කරගෙන පොඩි ක්‍රමයක් කියන්න. ඔසි කියන නමක් ඔසි හොඳට නිදි. මොනවද කිව්වහම ඔක්සිජන් ඔයන්නෙන් එන්නේ ඔක්සිජන්. C කාබන්. හොඳට කිව්වහම හයිඩ්‍රජන්. නිදි කිව්වහම නයිට්‍රජන්. ඔන්නෝම මේක පාඩම් කරගන්න පුළුවන්. ජීවී දේහ නිර්මාණය කරන ප්‍රධාන මූලද්‍රව්‍ය 4. දෙවෙනි ප්‍රශ්නය අහනවා සජීව පදාර්ථයේ අඩංගු මූලික කාබනික ජෛව අණු වර්ග 4කි. ඒවා නම් කරන්න. මේ මූලද්‍රව්‍ය එකතු වෙලා හැදෙනවා කාබනික සංයෝග සහ අකාබනික සංයෝග. කාබනික සංයෝග 4 තමයි කාබෝහයිඩ්‍රේට්. ප්‍රධානම ජෛව අණුව තමයි කාබෝහයිඩ්‍රේට්. පෘථිවිය මත සුලභතම තියෙන ජෛව අණුව කාබෝහයිඩ්‍රේට්. ඊගාවට ප්‍රෝටීන දෙවන සුලභතම අණුව ලිපිඩ සහ නියුක්ලික් අම්ල. න්‍යෂ්ටික අම්ල කියලා කියනවා. නියුක්ලික් අම්ල. නියුක්ලික් අම්ල තමයි තියෙන ප්‍රධාන ජෛව අණු 4. ප්‍රධාන කාබනික අණු 4. පහත එක් එක් ජෛව අණුවට අදාළව පහත වගුව සම්පූර්ණ කරන්න. කාබෝහයිඩ්‍රේට් අඩංගු මූලද්‍රව්‍ය වෙන්නේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. ප්‍රෝටීන කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. ලිපිඩ වල තියෙන කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන්. නියුක්ලික් අම්ල වල කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් සහ ෆොස්ෆරස්. ඔන්නෝම තියෙනවා. CHONP. ප්‍රෝටීන් වල ඇතැම් විට සල්ෆර් තියෙන්නත් පුළුවන්. දැනුම් ඒකකය වෙන්නේ කාබෝහයිඩ්‍රේට් වල මොකද්ද? මොනොසැකරයිඩ්. ප්‍රෝටීන වල ඇමයිනෝ අම්ල. ලිපිඩ වල මේද අම්ල සහ ග්ලිසරෝල් කියන දෙක. නියුක්ලික් අම්ල වල නියුක්ලියෝටයිඩ්. මෙන්න මේක තමයි ප්‍රධාන ජෛව අණු වල තියෙන තොරතුරු. ඊගාවට කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන ජෛව අණුවකි. එය සෑදී ඇති ආකාරය අනුව වර්ග කරන්න. මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්. ඩයි කියන දෙකක් කියන එක ඩයිසැකරයිඩ්. ඩයිසැකරයිඩ් සහ පොලිසැකරයිඩ්. මොනෝ කියන්නේ එකක් කියන එක. මොනොසැකරයිඩ් අණු උදාහරණ තමයි ග්ලූකෝස්, ෆ්‍රුක්ටෝස් හා ගැලැක්ටෝස්. ඩයිසැකරයිඩ් මෝල්ටෝස්, ග්ලූකෝස් තන ග්ලූකෝස් මෝල්ටෝස්, ග්ලූකෝස් තන ෆ්‍රුක්ටෝස් සුක්‍රෝස්, ග්ලූකෝස් තන ගැලැක්ටෝස් ලැක්ටෝස්. මෙන්න මේ තුන් දෙනා තමයි ඩයිසැකරයිඩ් වෙන්නේ. ඊගාවට පොලිසැකරයිඩ් අණු සෙලියුලෝස්, සෙල් බිත්තිය හදන්නේ සෙලියුලෝස්. ඊළඟට පිෂ්ඨය තියෙනවා. ඊගාවට ග්ලයිකෝජන්. සත්ත්ව දේහවල තියෙන පොලිසැකරයිඩ් ග්ලයිකෝජන්. මෙන්න මේවා පොලිසැකරයිඩ් වල උදාහරණ වෙනවා. ඊළඟට
පහත එක් එක් ජෛවණු වල වැදගත්කම ලියා දක්වන්න. ජෛවණුව කාබෝහයිඩ්‍රේට වැදගත්කම තමයි ශක්තිය නිපදවීම, ශක්ති ප්‍රභවයක්. ඒක ශක්තිය නිපදවීමට දායක වෙනවා. ග්ලූකෝස් ප්‍රධාන වශයෙන් ග්ලූකෝස් තවත් වැදගත්කම් තියෙන සංචිත ආහාරයක්. ව්‍යුහාත්මක සංඝටක හදන සෛල පටලය වගේ ඒ වගේ අවස්ථාවලත් වැදගත් වෙනවා. ප්‍රෝටීන වල වැදගත්කම ශරීර වර්ධනයට දායක වෙනවා. එන්සයිම, හෝමෝන ප්‍රතිදේහ වශයෙන් ක්‍රියාත්මක වෙන්නේ ප්‍රෝටීන. එන්සයිම ලෙස ක්‍රියා කරනවා. එන්සයිම, හෝමෝන ප්‍රතිදේහ ශක්ති ප්‍රභවයක් ලෙස ක්‍රියා ගන්න පුළුවන්. සෛල පටලය වගේ ව්‍යුහමය සංඝටකයක් හදනවා. ලිපිඩත් ප්‍රධාන වශයෙන් ශක්තිය නිපදවීම සඳහා දායක වෙනවා. ඊට අමතරව තාප පරිවාරකයක් සහ ජල ප්‍රතිරෝධකයක් වශයෙන් ක්‍රියාත්මක වෙනවා. නියුක්ලික් අම්ල වලින් කරන්නේ ජීවීන්ගේ තොරතුරු ගබඩා කිරීම සහ ඒවා පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය කිරීමට දායක වෙන්නේ නියුක්ලික් අම්ල. ඊළඟට මොනොසැකරයිඩ් අණු දෙකක් එකතු වීමෙන් ඩයිසැකරයිඩ් සෑදේ. උදාහරණ ඇසුරෙන් පැහැදිලි කරන්න. මෙහෙමයි එක වෙන්නේ. මොනොසැකරයිඩ් දෙකක් කියලා කියන්නේ මෙහෙමයි. ග්ලූකෝස් එක්ක තමයි මේව සම්බන්ධ වෙන්නේ. ග්ලූකෝස් ධන ග්ලූකෝස් තුනෝතින්. ග්ලූකෝස් සමග ග්ලූකෝස් මාවතින් මෝල්ටෝස් හැදෙනවා. ඊගාවට ග්ලූකෝස් එක්ක ෆ්‍රුක්ටෝස් ආවතින් සුක්‍රෝස් හැදෙනවා. සුක්‍රෝස් මේවත් එක්ක ජලාණුවක් ඉවත් වෙනවා. ජලාණුවක් ජලය හැදෙනවා. එතනත් ජලය හැදෙනවා. මේක පාඩම් කරගන්න පුළුවන්. රයන්න ෆ්‍රුක්ටෝස් කියම රයන්න කියනෝනේ. මේක සුක්‍රෝස් ෆ්‍රුක්ටෝස් හා ග්ලූකෝස් සුක්‍රෝස් හැදෙනවා. ඊගාවට ග්ලූකෝස් එක්ක ගැලැක්ටෝස් සම්බන්ධ වෙලා හැදෙනවා ලැක්ටෝස් කියන ඩයිසැකරයිඩය. ලැක්ටෝස් ජලය පිට වෙනවා. ඒකත් පාඩම් කරගන්න ලේසි. ග්ලූකෝස් තන ගැලැක්ටෝස් තමයි ලැක්ටෝස්. මේ ලෑනක් තියෙන නිසා මෙතන මේකෙත් ලෑ තියෙනවා, මේකෙත් ලෑ තියෙනවා. ඔන්නම ඩයිසැකරයිඩ්ස් හැදෙන ආකාරය තමයි අපි කතා කරේ. ඊළඟට අහන්නේ මොකද්ද? එන්සයිම ලෙස හඳුන්වන්නේ මොනවාද? එන්සයිමයක් කියලා කියන්නේ ජීවී දේහ තුල ජෛව රසායනික ප්‍රතික්‍රියාවල වේගය වැඩි කරන ප්‍රෝටීන වර්ගයක්. ජීවී දේහ තුල ජෛව රසායනික ප්‍රතික්‍රියාවල වේගය වැඩි කරන ප්‍රෝටීන අපි කියනවා එන්සයිම කියලා. ජීවී දේහ තුල ජෛව රසායනික ප්‍රතික්‍රියාවල වේගය වැඩි කරන ප්‍රෝටීන තමයි එන්සයිම කියලා කියන්නේ. මේදම්ල හා ග්ලිසරෝල් එකතු වීමෙන් සෑදෙන්නේ මොනවාද? මේදම්ල හා ග්ලිසරෝල් සමානයි ලිපිඩ හැදෙන්නේ. ලිපිඩ හැදෙන්නේ නියුක්ලික් අම්ල ප්‍රධාන ආකාර දෙකයි. ඒවා ලියා දක්වන්න. DNA සහ RNA. DNA සහ RNA. DNA කියන්නේ ඩිऑක්සි රයිබෝස් නියුක්ලික් අම්ලය. RNA කියන්නේ රයිබෝ නියුක්ලික් අම්ලය. සෑම නියුක්ලියෝටයිඩයක්ම සෑදී ඇත්තේ සංඝටක තුනකිනි. ඒවා නම් කරන්න. එකක් තමයි මේ පෙන්ටෝස් සීනි කාණ්ඩය. අනිත් එක ෆොස්ෆේට් කාණ්ඩය සහ අනිත් එක තමයි නයිට්‍රජනීය භාෂ්මය. මෙන්න මේක නයිට්‍රජනීය භාෂ්මය. ෆොස්ෆේට් කාණ්ඩය, පෙන්ටෝස් සීනි කාණ්ඩය සහ නයිට්‍රජනීය භාෂ්මය. ඊගාවට සෑම හරි ඊපස්සේ අපිට කියනවා පෝෂක වර්ග හඳුනා ගැනීමේ පරීක්ෂණ. ග්ලූකෝස් පරීක්ෂාව කෙටියෙන් කියන්නේ බෙනඩික් පරීක්ෂාව. සුක්‍රෝස් ජල විච්ඡේදනය කළ තමයි ගන්න ඕනේ අපිට. නිරීක්ෂණය පිෂ්ඨය අයඩින් පරීක්ෂාව, ප්‍රෝටීන බයුරේට් පරීක්ෂාව, ලිපිඩ සුඩෑන් 3 පරීක්ෂාව. බලමු ග්ලූකෝස් පරීක්ෂාව කරන විදිය. ග්ලූකෝස් පරීක්ෂාව කරන්න මෙහෙමයි. Some sugars like glucose, maltose and fructose are called reducing sugars.
To test බෙනඩික් for them, ද්‍රාවණය. add a few drops දාල of මේක රත් Benedict's කරනවා. reagent and රත් heat කරනකොට gently. ජලතාපකයේ දාලා මේක Sugar රත් කරනකොට changes the colour from මේකද කලර් blue චේන්ජ් එක through වෙන හැටි green to a yellow-orange or කොළ red. The nearer the final colour is to red, නිල් the වෙනවා more සොරි නිල් reduced කොළ වෙනවා කොළ කහ වෙනවා කහ තැඹිලි වෙලා අන්තිමේදී ගඩොලට අවක්ෂේපයක් බවට මේක පත් වෙනවා. මෙන්න මෙහෙම වුණොත් sugar is present. ග්ලූකෝස් තියෙනවා. මොනොසැකරයිඩ් එකක් හඳුරගන්නෙත් එහෙමයි ග්ලූකෝස් වගේම. ඊගාවට ඩයිසැකරයිඩ් සුක්‍රෝස් ඩයිසැකරයිඩ් එකක් ඒක අඳුරගන්න පොඩි උපක්‍රමයක් භාවිතා කරන වෙනවා. සුක්‍රෝස් කියන එක ඩයිසැකරයිඩ් එක කෙලින්ම ඍජුවම අඳුරගන්න අපිට පරීක්ෂණයක් නැහැ. මේ සුක්‍රෝස් හැදිලා තියෙන්නේ මොනොසැකරයිඩ් වලින්. සුක්‍රෝස් වලට කෙලින්ම බෙනඩික් දැම්මට ප්‍රතික්‍රියා කරන්නේ ආර්මි පරියාසයක් දෙන්නේ නැහැ. මෙයා අපි රත් කරනවා තනුක සල්ෆියුරික් ආම්ලය සල්පයක් දාලා මේ සුක්‍රෝස් ද්‍රාවණය රත් කරන්න. රත් කරන් පස්සේ මේක ජල විච්ඡේදනය වෙනවා. ජල විච්ඡේදනය කියන්නේ මේක හැදිච්ච මොනොසැකරයිඩ් වලට කැඩෙනවා. ඒ කියන්නේ ග්ලූකෝස් වලටයි ෆ්‍රුක්ටෝස් වලටයි කැඩෙනවා. කැඩුනන් පස්සේ අපි අයිමත් නැවත බෙනඩික් දාලා මේක රත් කරාම බෙනඩික් දැම්මහම අර කලින් දැක්ක වර්ණ විපර්යාසය වෙනවා. ඒ කියන්නේ නිල්, කොළ, කහ, තැඹිලි අවසානයේ ගලවලුතු අවක්ෂේපයක් බවට පත් වෙනවා. සුක්‍රෝස් පරීක්ෂා කරන්න එහෙම පිෂ්ඨ පරීක්ෂාව ඔයගොල්ලෝ දන්නවා අයඩින් ද්‍රාවණයේ සල්පයක් දැම්මහම ඒක තද නිල් පැහැයක් හෝ තද දම් පැහැයක් ලැබෙනවා නම් ඒකේ පිෂ්ඨය තියෙනවා. ප්‍රෝටීන් පරීක්ෂාව බයුරේට් පරීක්ෂාව කියලා කියන්නේ ඒකත් මම පෙන්නන්න. ප්‍රෝටීන අඩංගු ආහාරයකට දැන් විතර සුදු මදේ වගේ ආහාරයකට අපි දානවා Egg white contains a lot of protein. The test for protein is called the sodium Biuret hydroxide test. දාලා This involves adding some sodium hydroxide copper solution, sulfate දැම්මන් පස්සේ ඒක then running some very දම් dilute පාටක් copper එනවා. sulfate solution down the දම් side of the පාටක් එනවා tube. නම් ඒකේ ප්‍රෝටීන් තියෙනවා. දම් පාටක් වෙන මේක At දම් the පාටක් top of the වෙනවා. mixture, the නම් colour ප්‍රෝටීන් change තියෙනවා. to mauve shows that protein is present. ප්‍රෝටීන් අඳුරගන්න එහෙමයි. තා පරීක්ෂණයක් තියෙනවා මේ ලිපිඩ හඳුනා ගැනීමේ සුඩෑන් 3 කියලා. සුඩෑන් 3 වර්ණකය දැම්මහම ලිපිඩයකට මෙන්න මේ වගේ ලිපිඩ ස්තරය රතු පාට වෙනවා. මෙන්න මෙහෙම. රතු පාට වෙනවා නම් ලිපිඩ අන්තර්ගත වෙනවා. ඒකත් ආහාර පරීක්ෂණයක් වශයෙන් ගන්න පුළුවන්. ඊළඟට අපිට තියෙනවා මේ පරීක්ෂණ ටික ගැන මතක තියාගන්න. ග්ලූකෝස් බෙනඩික් පරීක්ෂාව, සුක්‍රෝස් ජල විච්ඡේදනය කළ බෙනඩික් පරීක්ෂාව, පිෂ්ඨයේ අයඩින් පරීක්ෂාව, ප්‍රෝටීන බයුරේට් පරීක්ෂාව. ජීවී දේහය තුළ 3න් 2ක් පමණ ජලය අඩංගු වේ. ජලය සතු සුවිශේෂී ගුණ 4ක් ලියන්න. ජලය සතු ගුණ තමයි විශේෂ ගුණ, ද්‍රාවක ගුණය, සිසිලකාරක ගුණය, ජලයේ සංසක්ති බල හා ආසක්ති බල පැවතීම. ඒ කියන්නේ මොකද්ද? සංසක්ති බල කියන්නේ මෙන්න මෙහෙම ශෛලම වාහිනියක් තුළින් ජලාංශු ගමන් කරනකොට මේ ජලාංශු අතර තියෙන බල අන්නේ ජලාංශු අතර තියෙන ආකර්ෂණ බල සංසක්ති බල. ඒ වගේම ජලාංශු සහ ශෛලම වාහිනී බිත්තිවල අංශුත් එක්කත් මේකේ අතර ක්‍රියාත්මක වෙන බල ඒක ආසක්ති බල. මේව සංසක්ති බල, ජලාංශු අතර සංසක්ති බල, මේවා ආසක්ති බල. එතකොට අනේ වගේ තියෙනවා සංසක්ති බල හා ආසක්ති බල. මේක උදව් වෙනවා අඛණ්ඩ ජල කඳක් ශෛලම වාහිනිය දිගේ පවත්වාගෙන යන්න. අනේ වගේ විශේෂ ගුණ කායිකත්වයේ මේ ජලයේ විශේෂ ගුණයක් අයිස් වලට වඩා ඝනත්වය වැඩි වීමත් අපිට ජලයේ විශේෂ ගුණාංගයක් වශයෙන් ගන්න පුළුවන්. ඊගාවට විවිධ khනිජ ලවණ හිඟවීම නිසා හෝ විටමින් හීන වීම නිසා ඇතිවන රෝගී තත්ත්ව ඌනතා රෝග වේ. ඌනතා රෝග වේ. අපෙන් අහන්නේ මෙන්න මේ ඌනතා රෝග වලට හේතු වෙන පෝෂකය. පේශි දුර්වල වීම. පෝෂකය තමයි එතන බලපාන්නේ. පොටෑසියම් කියන පෝෂකය. පොටෑසියම් හිඟවීමෙන් තමයි පේශි දුර්වල වීම සිද්ධ වෙන්නේ. පොටෑසියම්. ඊගාවට ශ්වසන ආබාධ. සෝඩියම් තමයි හිඟ වෙන්නේ එතන සෝඩියම්. ඔස්ටියෝපොරයිසිස්. කැල්සියම්, ෆොස්ෆරස් බලපාන පුළුවන්. රාත්‍රී අන්ධතාවයේ විටමින් A. තා විටමින් A නිසා විටෝල පැතිවීම ඇස්වල ඒකත් බලපානවා. සමේ රෝගත් වලට විටමින් A හේතු වෙනවා. ඔය කටු වෙන බිබිලු මතුවීම වගේ දේවල්. බෙරිබෙරි රෝගය සඳහා විටමින් B බලපාන්නේ. තව
පෙරාග්‍රා රෝගය, මුඛ කොන්වන වන වීමත් විටමින් B මයි. රක්තහීනතාවයත් විටමින් B සහ යකඩ උණ වීම නිසා තමයි හැදෙන්නේ රක්තහීනතාවය. හරි. ඊළඟට අපි දෙවෙනි පාඩමට යමු. සලරේඛයේ චලිතය ගැන පාඩම. මේ පාඩමේදී මෙන්න මෙහෙම මෙතන පොඩි මුද්‍රණ දෝෂයක් තියෙනවා පුතේ හදාගන්න එකේ. මෙතන 800 මීටර කියලා හදාගන්න. මේක 200 මීටර. ළමයෙකු තම නිවසේ සිට පාසලට ගමන් කළ ආකාරය ඉහළ දැක්වේ. ගමන් කළ දුර සොයන්න. චලිතයේදී අපි දුර කියලා කියන්නේ චලිත වන වස්තුවක් ගෙවා යන ගමන් මාර්ගයේ මුළු දිග ප්‍රමාණය. මෙන්න මේ ගමන් කළ දිග ප්‍රමාණය තමයි දුර කියලා කියන්නේ. ඒක කීයද? මීටර් 800යි. මම හදාගන්න කියලා කිව්ව එක මීටර් 800යි. ඊගාවට විස්ථාපනය කියලා කියන්නේ වස්තුවේ ආරම්භක පිහිටීමත් අවසාන පිහිටීමත් අතර තියෙන කෙටිම දුර තමයි විස්ථාපනය. නැත්නම් වස්තුවක පිහිටීමේ ඇති කර ගන්නා වෙනස. වස්තුවේ ආරම්භක පිහිටීමත් අවසාන පිහිටීමත් අතර කෙටිම දුර දිශාවත් එක්ක දක්වන්න ඕනේ. මේක උතුරු දිශාව නම් මේ දිශාව වයඹ. විස්ථාපනය නම් වයඹට මීටර් 200ක්. මීටර් 200යි වයඹ දිශාවට. ඊළඟට පාසලට යාමට ගත කළ කාලය තත්පර 100ක් නම් ළමයාගේ වේගය. වේගය කියන්නේ දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. වේගය සමානයි දුර බෙදීම කාලය. දුර එතකොට කීයද? දුර 800යි මීටර. කාලය තත්පර 100යි. 100යි තත්පර උත්තරේ එනවා අපිට 8යි ms ඍණ 1 කියලා. වේගය 8යි ms ඍණ 1. අපි ප්‍රශ්නේ බැලුවේ දුර සහ වේගය, දුර සහ විස්ථාපනය සහ වේගය කියන්නේ මොකක්ද කියලා. ඊළඟට මෙන්න මේ චලිත කාල යතුරුපැදියක් සරලරේඛීය මාර්ගයක් ඔස්සේ ගමන් කළ නැගෙනහිර දිශාවට ගමන් කළ ආකාරයේ විස්ථාපන කාල ප්‍රස්ථාරයකින් දක්වා ඇත. y අක්ෂයේ විස්ථාපනය තියෙන්නේ ඊගාවට වීඩියෝ ගන්න කියන්නේ මේක මෙන්න ඉතින් විස්ථාපනය මේක දාලා නැහැ. විස්ථාපනය කියලා මෙතන එන්න මේක විස්ථාපනය 1 මීටර වලින් තියෙන්නේ. කාලය මෙතන s වලින් තියෙන්නේ. එතකොට උපරිම විස්ථාපනය නැගෙනහිර දිශාවට කොපමණද? මේ ප්‍රස්ථාරයෙන් කියන්නේ එතකොට මෙතන ආරම්භක විස්ථාපනයේ බිඳුවයි. උපරිම විස්ථාපනයේ මෙයා මෙහෙම මේ ටිකේ ගිහින් තියෙන්නේ විස්ථාපනයේ ඒකාකාර ප්‍රවේගයෙන්. මෙන්න මේ අනුක්‍රමණය නියත අනුක්‍රමණයක් වෙන මේ වගේ රේඛාවක් ආවොත් මේක ඒකාකාර ප්‍රවේගයක්. උපරිම විස්ථාපනය 800ක් යා නැගෙනහිරට ගිහින් තියෙනවා. ගිහිල්ලා මේ ටිකේ යා නිශ්චලතාවයේ ඉඳලා තියෙනවා. නැවත ආපසු ආරම්භක ලක්ෂ්‍යය වෙත ඇවිත් තියෙන ඒකාකාර ප්‍රවේගයෙන්. එහෙනම් මේක ඒකාකාර ප්‍රවේගයක්. මේක අනුක්‍රමණය නියතයි. හැම ස්ථානයකම අනුක්‍රමණය මේක නියතයි. මේක ඒකාකාර ප්‍රවේගයක්. මේ ඇවිත් තියෙනෙත් ඒකාකාර ප්‍රවේගයෙන්. මේ එද්දිත් අනුක්‍රමණය නියතයි. එද්දිත් ඇවිත් තියෙනෙත් ඒකාකාර ප්‍රවේගයෙන්. උපරිම විස්ථාපනය කීයද එහෙනම් 200යි මීටර. 800යි මීටර. 800යි මීටර නැගෙනහිර දිශාවට. මුල් තත්පර 20 දී ප්‍රවේගය සොයන්න. මෙන්න මුල් තත්පර 20 ප්‍රවේගය සමානයි. විස්ථාපන කාල ප්‍රස්ථාරයකින් ප්‍රවේගය හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රවේගය සමානයි විස්ථාපන වෙනස බෙදීම කාලය. විස්ථාපන වෙනස බෙදීම කාලය. විස්ථාපන වෙනසක් ගන්න අවසාන විස්ථාපනයෙන් ආරම්භක විස්ථාපනය අපි අඩු කරනවා. අවසාන විස්ථාපනය මේ 800යි. ආරම්භක විස්ථාපනය 800යි ආරම්භක අවසානික ආරම්භක විස්ථාපනය බිඳුවයි. 800න් බිඳුවක් ගියාම 800යි. මෙතන කාලය 20යි. මෙතන මීටර මෙතන තප්පර 20 බෙදීම 800 කියන්නේ බිඳුව කැපෙනවා 40යි ms ඍණ 1 මෙන්න ප්‍රවේගය. කොහොම හදන්න පුළුවන්. නැත්තම් පුළුවන් අපිට මෙන්න මේ විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය කියන්නේ. අනුක්‍රමණය කියන්නේ y අක්ෂයේ ඛණ්ඩාංකයේ බෙදීම x අක්ෂයේ ඛණ්ඩාංකය.
අනුක්‍රමණයේ මේ ප්‍රවේගය හොයන්න පුළුවන්. එන ප්‍රවේගය සමානයි දෙවෙනි ක්‍රමය මම මේ හදන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. ඒක සමානයි y අක්ෂයේ ඛණ්ඩාංකය බෙදීම x අක්ෂයේ ඛණ්ඩාංකය. y අක්ෂයේ ඛණ්ඩාංකය 800යි x අක්ෂයේ ඛණ්ඩාංකය 20යි. අපිට ඒත් අර උත්තරේ වෙනවා 40යි ඉන්නේ ස්ක්‍රීන් එක කියලා. ඔබට විභාගෙදී මේ ක්‍රම දෙකම ලකුණු ලැබෙනවා. මේ ක්‍රම දෙකම පුළුවන් ප්‍රවේගය සෙවීම සඳහා යොදා ගන්න. හොඳයි. ඊගාවට තත්පර 20 ඉඳලා 50 දක්වා චලිතය කෙබඳු වේද? මෙන්න මේ අවස්ථාවේ චලිතය ඒක නිශ්චලතාවයේ වස්තුව පැවතී ඇත. නිශ්චලතාවයේ පැවතී ඇත. චලනය වෙලා නැහැ. නැවත පැමිණි ප්‍රවේගය සොයන්න. මේ ආපසු එද්දි ප්‍රවේගයෙන් අහන්නේ. ඒකත් අර වගේ පුළුවන් හොයන්න ප්‍රවේගය සමානයි විස්ථාපන වෙනස. විස්ථාපන වෙනස බෙදීම කාලය. විස්ථාපන වෙනසක් ගන්න අවසාන විස්ථාපනයෙන් අපි අඩු කරනවා. ආරම්භක විස්ථාපනය බෙදීම කාලය. අවසාන විස්ථාපනයේ බිඳුවයි මේ. බිඳුවයි. ආරම්භක විස්ථාපනයේ මේ 800යි. බිඳුවෙන් 800ක් ගියාම ඍණ 800යි කාලය තත්පර. හැබැයි කාලය තත්පර 10යි මෙතන මේ. 10යි තත්පර. උත්තරේ නෝ අපිට ඍණ 80යි කියලා. ඍණ 80යි ms ඍණ 1. ඇයි ප්‍රවේගය ඍණාගයක් ආවේ? ඇයි ප්‍රවේගය ඍණාගයක් ආවේ? ප්‍රවේගය මුලින් යන දිශාවට ගියොත් එයා ධන ප්‍රවේගයක් සෑම විටම. හැබැයි ප්‍රවේගයේ දිශාව වෙනස් වුණොත් ප්‍රවේගය ඍණ. ප්‍රවේගය ඍණ වෙන්නේ හැමතිස්සෙම ප්‍රවේගය වස්තුව ගමන් කරන දිශාව වෙනස් වුණොත්. ප්‍රවේගය ඍණ. මේ ප්‍රතිපලය වෙන අනුක්‍රමණයේ සෙවීමෙන් අපිට අනුක්‍රමණය කියන්නේ මෙතන හැබැයි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රස්ථාරයක ගණිතයේදී අපි ඉගෙන ගන්නවා x අක්ෂයේ ධන දිශාවත් එක්ක මහා කෝණයක් හදනවා නම් ප්‍රස්ථාරය ඒ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ඍණ කියලා. ඒක නිසා මෙතන අනිවාර්යයෙන්ම මේ කැලේ සඳහා එන්නේ ඍණ අනුක්‍රමණයක්. මේක ධන අනුක්‍රමණයක් නේ. මෙතන සුදු කෝණයක් හදන හින්දා එන අනුක්‍රමණය සමානයි ඍණ දාගෙනම අපි y බෙදීම x දාමු. ඍණ කියන්නේ ඍණ y කියන්නේ එතකොට මේ අක්ෂය 800යි. ඍණ 800 බෙදීම x අක්ෂයේ ඛණ්ඩාංකය 10යි. උත්තරේ එනවා ඍණ 80යි කියලා. ඒත් අර උත්තරේ වෙනවා මේක ප්‍රවේගය ඍණ කියලා කියන්නේ. එතකොට දිශාව වෙනස් වෙලා තියෙනවා. මේක ප්‍රවේගය ඍණ 80යි. ඍණ එකෙන් කියන්නේ අපි ප්‍රවේගය වෙනස් දිශාව වෙනස් වෙලා තියෙනවා. නැවත පැමිණි ප්‍රවේගය අපි හෙව්වා. අවසානයේදී ලද මුළු විස්ථාපනය කීයද? මේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක විස්ථාපනය මුළු විස්ථාපනය කියලා කියන්නේ මේ ආරම්භයේ සිටියේ මෙතන දැනුත් ඉන්නේ මෙතන. එහෙනම් මුළු විස්ථාපනය කීයද? බිඳුවයි. මුළු විස්ථාපනය බිඳුවයි. වස්තුව ගමන් කළ මුළු දුර කොච්චරද කියලා අහනවා. දුර කියන්නේ 800ක් මේ පැත්තට ගියා. නැවතලා හිටිය තත්පර 30ක්. නැවත ආපසු මුල් පිහිටීමට ආවා. එහෙනම් මුළු විස්ථාපනය කීයද? බිඳුවයි. මුළු දුර කීයද? යන්නට 100යි, එන්නට 100යි. 800 දෙකක් 1600යි. 1600යි. මීටර්. එන විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් අපිට දුර ප්‍රවේගය හොයන්න පුළුවන්. ඊගාවට දුර හොයන්න පුළුවන්. විස්ථාපනය හොයන්න පුළුවන්. පිච්චරේ පුළුවන් හොයන්න වෙනත් දේවල් හොයන්න බෑ ඒකේ. නිශ්චලතාවයකින් චලිතය ආරම්භ වූ මෝටර රථයක් තත්පර 10කදී 40 ms ශ්‍රේණියක ප්‍රවේගයක් අත් කරගත් අතර තවත් තත්පර 50ක් එම ප්‍රවේගයෙන්ම ගමන් කරන ලදී. උතුරු දිශාවට සිදු කළ මෙම චලිතය ඊළඟ තත්පර 5 තුළදී නිශ්චලතාවයට පත්විය. ප්‍රවේග කාල ප්‍රස්ථාරය අඳින්න. මන්දිමු අපි. y අක්ෂයේ ප්‍රවේගය x අක්ෂයට කාලය ප්‍රවේගය
කාලය ප්‍රවේගයේ ms ඍණ එක දාන්න ඕන. කාලය තප්පර දාන්න ඕන. මෙතන බිඳුව දාන්න. නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කරනවා නම් ප්‍රවේගයේ ආරම්භක ප්‍රවේගයේ බිඳුවක් වෙන්න ඕන. දැන් කලින් ප්‍රස්ථාරයේ එහෙම වුණේ නැහැ. කලින් ප්‍රස්ථාරයේ විස්ථාපනයේ බිඳුව වුණාට ඒක නිශ්චලතාවය නෙවෙයි. ආරම්භයේ ප්‍රවේගයක් තිබ්බ එතන. මෙතන ආරම්භයේ ප්‍රවේගය බිඳුවයි. තප්පර 10කදී 40යි ms ඍණ එක ප්‍රවේගයක් ගන්නවා මෙයා. තප්පර 10කදී 40යි ඔන්න. තවත් තප්පර 50කදී, ඒ කියන්නේ තප්පර 60යි මෙතන පණ්ඩාංකය. තවත් තප්පර 50කදී ඒ වේගයෙන්ම යනවා. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්. තප්පර 10කදී 40ක් වෙලා තවත් තප්පර 50කදී ඒ වේගයෙන්ම යනවා. ඊගාවට උතුරු දිශාවට සිදු කළ මෙම චලිතය ඊළඟ තප්පර 5 තුලදී 65දී එහෙනම් මොකද වෙන්නේ? නිශ්චල වෙනවා මෙහෙම මෙන්න. 65දී මේක නිශ්චල වෙනවා. හරි ප්‍රවේග කාල ප්‍රස්ථාරය මෙහෙම එන්න ඕන. මුල් තප්පර 10දී ත්වරණය සොයන්න. මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය තමයි ත්වරණය කියලා කියන්නේ. එහෙනම් ත්වරණය හොයන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. ප්‍රස්ථාරයේ අනුක්‍රමණයෙන් කෙලින්ම හොයන්න පුළුවන්. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය සමානයි ත්වරණය. y බෙදීම x අගය y කියන්නේ 40යි x කියන්නේ 10යි 40 10න් බෙදුවම 4යි ms ඍණ 2. එතන ms ඍණ 2 ඉන්නේ ත්වරණයක් හින්දා. එහෙම හදන්න පුළුවන්. නැත්නම් ප්‍රවේග වෙනස බෙදීම කාලය අර කලින් මම හෙදුවා වගේ විස්ථාපනයේදී ප්‍රවේගී හෙව්වා වගේ ඒකත් එහෙමත් ඕනම හදන්න පුළුවන්. මේක ලේසි හදන එක මම හිතන්නේ අනුක්‍රමණයෙන් පිළිම ගන්න පුළුවන් y බෙදීම x ඛණ්ඩාංකය. ඊගාවට ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ විස්ථාපනය. එතෙන්දී අපිට පුළුවන් කෙලින් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක නම් මේ ප්‍රස්ථාරයේ වර්ගඵලය හොයලා මේ ප්‍රස්ථාරයේ වර්ගඵලයෙන් පුළුවන් ගන්න අපිට විස්ථාපනය. එතකොට මේ ප්‍රස්ථාරයේ වර්ගඵලය සමානයි නම් විස්ථාපනය සමානයි ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ වර්ගඵලය. ප්‍රවේග කාල ප්‍රස්ථාරයේ වර්ගඵලය. වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පළල මෙන්න දිග 50යි මේ පාදය. මේ පාදය 40යි. 50 වරක් 40 බිංදු 2යි 5 වරක් 4 20යි. 2000යි මීටර. 2000යි මීටර. ඒකාකාර ප්‍රවේගයෙන් ඒක හරි. ඊට පස්සේ මෙම චලිතය විස්තර කරන්න කියලා කියනවා. මෙම චලිතය විස්තර කරන්න නිශ්චලතාවයෙන් ගමන් ආරම්භා පළමු තප්පර 10 ඒකාකාර ත්වරණයෙන් ගමන් කර ඊළඟ තප්පර 50 තුල ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කළ අවසන් තප්පර 5දී මන්දණයෙන් ගමන් කර නිශ්චලතාවයට පත් වේ. මොනවාද තමයි මේ ප්‍රස්ථාරයෙන් කියවෙන දේ. මෙහෙම නිශ්චලතාවයෙන් පටන් අරගෙන ඒකාකාර ත්වරණයෙන් ගමන් කළා ඊගාව තප්පර 50 ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා ඊගාව තප්පර 5 මන්දණයෙන් ගිහිල්ලා නිශ්චලතාවයට පත් වෙනවා. ඔන්න ඔතනේ ඒ ප්‍රස්ථාරයෙන් කියවෙන කතන්දරේ. හරි අපි එහෙනම් අපි ඊගාව පාඩම ඊගාව වීඩියෝ එකෙන් තමයි කතා කරන්නේ. මේ වීඩියෝ එකේ ඔබ හොඳට මේ පේපර් එක ප්‍රශ්න පත්‍රය කරලා මේ වීඩියෝ එකකින් අඩුපාඩු ඔබගේ සාකච්ඡා කරපු උත්තරත් එක්ක සංසන්දනය කරලා ඔබගේ අඩුපාඩු සකස් කරගන්න. අපි ඊළඟ වීඩියෝ එකේදී නැවත හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නවා.